හොඳයි දුවේ පුතේ අපි මේ වීඩියෝ එකේ මම උත්සාහ කරන්නේ ඔයාලගේ සිලබස් එකේ ඇප්ලයිඩ් එහෙම නැත්නම් විවහාරික ගණිත කොටසේ ඇප්ලයිඩ් කොටසේ එහෙම නැත්නම් විවහාරික ගණිත කොටසේ ගති විද්‍යාව කියන ඒකකයේ පළවෙනි පාඩම හඳුන්වලා දෙන්න. ගති විද්‍යාව කියන ඒකකයේ පළවෙනි පාඩම හඳුන්වලා දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. හොඳයි ඒ කියන්නේ අපි ඇප්ලයිඩ් පටන් ගන්න යනවා. ලියමු මාතෘකාවක් පළවෙනි පාඩම සරල රේඛීය චලිතය. ලියමු අපි සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය තමයි අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ. හොඳයි. පුතේ මෙහෙමයි. සරල රේඛාවක් දිගේ යම් අංශුවක් චලිත වෙනවා නම් අපි ඒකට කියනවා සරල රේඛීය චලිතයක් කියලා. සරල රේඛාවක් දිගේ යම් අංශුවක් චලිත වේ නම් එය සරල රේඛීය චලිතයක් ලෙස හඳුන්වයි. හොඳයි අපි චූටි සටහනකුත් ලියාගෙනම යමු. ලියන්න මෙහෙම. සරල රේඛාවක් දිගේ යම් අංශුවක් චලිත වේ නම් එය සරල රේඛීය චලිතයක් ලෙස හඳුන්වයි. හරි? right. ඊළඟට පුතේ අපි මෙන්න මේ කොටසේදී මේ පාඩමේ භාවිතා වන භෞතික රාශීන් ගැන පොඩි අධ්‍යයනයක් කරන්න ඕන. භෞතික රාශීන් ගැන චූටි අධ්‍යයනයක් කරන්න තියෙනවා. පළවෙනි භෞතික රාශිය විදිහට අපි සලකමු දුර සහ විස්ථාපනය. එහෙනම් චූටි මාතෘකාවක් ලියන්න පුතේ. දුර සහ විස්ථාපනය. දුර සහ විස්ථාපනය. අපි දුර විදිහට සලකන්නේ මෙන්න මේ විදිහට අවකාශයේ පිහිටන යම් ස්ථාන දෙකක් ගත්තහම මේ ස්ථාන දෙක අතර තියෙන මෙන්න මේ පරතරය අපි දුර විදිහට හඳුන්වනවා. අවකාශයේ පිහිටි යම් ස්ථාන දෙකක් අතර පරතරය අපි දුර කියලා කියනවා. ඊට පස්සේ පුතේ මේ අවකාශයේ පිහිටන මෙන්න මේ පිහිටුම් දෙක අතර ඍජු වෙනස අපි විස්ථාපනය කියලා කියනවා. හරිනේ? ඒකට අපි කියන්නේ විස්ථාපනය. right. එහෙනම් අවකාශයේ පිහිටි යම් ලක්ෂ දෙකක් අතර පරතරය තමයි අපි දුර කියලා කියන්නේ. ඒ ලක්ෂ දෙක අතර ඍජු වෙනස අපි විස්ථාපනය කියලා හඳුන්වනවා. හොඳයි ලියමු. අවකාශයේ පිහිටි යම් ලක්ෂ දෙකක් අතර පරතරය දුර ලෙසද එම ලක්ෂ දෙක අතර ඍජු වෙනස විස්ථාපනය ලෙසද හඳුන්වයි. එම ලක්ෂ දෙක අතර ඍජු වෙනස විස්ථාපනය ලෙසද හඳුන්වයි. විස්ථාපනය ලෙසද හඳුන්වයි. හොඳයි අපි
ටක් ගාලා මෙන්න මේක ලකුණු කරගමු. ටක් ගාලා ඔක ලකුණු කරගමු. right. ඊට පස්සේ ලියන්න ඊළඟ මාතෘකා නෑ. ඕකේ යටතේ අපි ලියමු මෙහෙම. දුර අදිස රාශියක් ලෙසද දුර අදිස රාශියක් ලෙසද දුර අදිස රාශියක් ලෙසද විස්ථාපනය දෛශික රාශියක් ලෙසද හඳුන්වයි. දුර අදිස රාශියක් ලෙසද විස්ථාපනය දෛශික රාශියක් ලෙසද හඳුන්වයි. right. ඊට පස්සේ අපි ලියමු මෙහෙම ඊළඟ මාතෘකාව වේගය සහ ප්‍රවේගය. වේගය සහ ප්‍රවේගය. වේගය සහ ප්‍රවේගය. එයත් මෙහෙම ලියමු. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය ලෙස හඳුන්වන අතර විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය ලෙස හඳුන්වයි. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය වේගය ලෙස හඳුන්වන අතර විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය ලෙස හඳුන්වයි. වේගය වෙනම ඡේදකි. වේගය අදිස රාශියක් වන අතර ප්‍රවේගය දෛශික රාශියකි. ප්‍රවේගය දෛශික රාශියකි. ප්‍රවේගයේ දෛශික රාශියකි. හොඳයි මේ දෙක ඉක්මනින් සඳහන් කරගමු. වේගය සමානයි දුර බෙදීම කාලය ප්‍රවේගය සමානයි විස්ථාපනය බෙදීම කාලය. ඊළඟට අපි ලියමු ත්වරණය සහ මන්දනය. ත්වරණය සහ මන්දනය. ත්වරණය සහ මන්දනය. ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාවය ප්‍රවේගය වැඩිවීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙස හඳුන්වන අතර ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනය ලෙස හඳුන්වයි. ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය මන්දනය ලෙස හඳුන්වයි. right. ඉක්මනින් මේ දෙක සඳහන් කරගමු. ත්වරණය සමානයි ප්‍රවේග වැඩිවීම බෙදීම කාලය මන්දනය සමානයි
ප්‍රවේග අඩුවීම බෙදීම කාලය. ප්‍රවේග වැඩිවීම බෙදීම කාලය ඊළඟ එක ප්‍රවේග අඩුවීම බෙදීම කාලය. right. හොඳයි. පුතේ මේ සරල රේඛයේ චලිතයේ ගැටලු විසඳන්න අපිට පුළුවන් චලිත සමීකරණ වගේම චලිත ප්‍රස්ථාරත් භාවිතා කරන්න. හැබැයි මෙතනදී අපි වැඩි අවධානයක් දෙන්නේ චලිත ප්‍රස්ථාර පිළිබඳ. චලිත ප්‍රස්ථාරවලත් විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර වශයෙන් චලිත ප්‍රස්ථාර වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. අපි ත්වරණ කාල ප්‍රස්ථාර ගැන කතා කරන්නේ මේ විස්ථාපන කාල ප්‍රස්ථාර සහ ප්‍රවේග කාල ප්‍රස්ථාරවලත් වැඩි අවධානයක් යොමු කළ යුත්තේ අපි ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳ. මොකද විභාග ගැටලුව හැදෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින්. බොහෝ වෙලාවට මේකේ කෙටි ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඒ වගේම ඇප්ලයිඩ් පේපරේ රචනා ප්‍රශ්නවල ඒ කියන්නේ 11 වෙනි ප්‍රශ්නේ පළවෙනි ගානේ නැත්නම් 11 වෙනි ප්‍රශ්නේ ඒ කොටස නිර්මාණය වෙන්නේ අපි මේ සාකච්ඡා කරන සරල රේඛීය චලිතය කියන පාඩමේ. හොඳයි. අපි මෙහෙම ලියමු පුතේ. වෙනම නෝට් එකක් විදිහට. සරල රේඛීය චලිතයේ ගැටලු විසඳීම සඳහා සරල රේඛීය චලිතයේ ගැටලු විසඳීම සඳහා චලිත සමීකරණ මෙන්ම චලිත ප්‍රස්ථාර භාවිතා කළ හැක. චලිත සමීකරණ මෙන්ම චලිත ප්‍රස්ථාර භාවිතා කළ හැක. චලිත සමීකරණ මෙන්ම චලිත ප්‍රස්ථාර භාවිතා කළ හැක. අපි චූටි මාතෘකාවක් ලියමු. චලිත සමීකරණ. චලිත සමීකරණ. හොඳයි. පුතේ අපි මේ චලිත සමීකරණ ප්‍රධාන වශයෙන් නැත්නම් සමීකරණ වර්ග 4ක් තියෙනවා. සමීකරණ 4ක් තියෙනවා. මේ සමීකරණ 4 අපි ලබා ගන්නේ ත්වරණේ සහ මධ්‍යක වේගය කියන මේ මධ්‍යක ප්‍රවේගය කියන ආන්වය රාශීන් දෙකේ අර්ථ දැක්වීම. ත්වරණේ සහ මධ්‍යක ප්‍රවේගය කියන එකේ අර්ථ දැක්වීම වලින් තමයි අපි මේ චලිත සමීකරණ ලබා ගන්නේ. right? අපි මෙහෙම හිතමු පුතේ. කිසියම් වස්තුවක් තියෙනවා. මේ වස්තුව සරල රේඛාවක් දිගේ චලිත වෙනවා කියලා අපි හිතමු. මෙන්න බලන්න. මේ විදිහට චලිත වෙනවා. මෙතනින් තමයි චලිතේ පටන් ගන්නෙ. ඒ පටන් ගන්න තැන වේගය අපි u කියලා ගමු. ඔතන තමයි චලිතේ පටන් ගන්නෙ. මෙතනින් අපි ওই සලකන චලිත කොටස අවසන් වෙනවා. ඒ අවසන් වෙද්දි වේගය v කියලා අපි හිතමු පුතේ. අපි නිකන් හිතමු මෙයාගේ වේගය එන්න වැඩි වෙමින් මෙයා චලිත වෙන්නේ කියලා. හරිනේ? මෝටර් සයිකලයක් පදින මිනිහෙක් ගැන හිතුවොත්. අපි චලිතේ පටන් ගන්න ආරම්භ කරන අවස්ථාවේදී එයා u වේගයක් ගන්නවා. ඒ u වේගයෙන් එයා මේ විදිහට එන්න තමන්ගේ වේගය වැඩි කරගෙන අවසානයේ v ප්‍රවේගයක් ලබා ගන්නවා කියලා අපි හිතමු. ඒ කියන්නේ මේ චලිතයක යම් කොටසක් අපි මේ සලකලා තියෙනවා. එතකොට පුතේ මෙයා එන්න වේගය වැඩි වෙනවා නම් එයා යන්නේ ත්වරණයකින්. ඒ ත්වරණයට අපි a කියලා ගමු. මේ සඳහා ගත කරන කාලය t කියලා හිතමු. මෙයා යන දුර s කියලා ගමු. හරිනේ? මෙයා යන දුර s කියලා අපි ගමු. එතකොට මේ u කියලා අපි කියන්නේ පුතේ. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය. v කියලා ගන්න චලිත කොටසේ අවසාන ප්‍රවේගය. අවසාන ප්‍රවේගය. a කියලා ගන්නේ ත්වරණය. a කියන්නේ ත්වරණය. t කියලා කියන්නේ ඒ සඳහා ගත වුණු කාලය. t කියලා කියන්නේ කාලය. s කියලා කියන්නේ විස්ථාපනය. විස්ථාපනය. මෙන්න මේ රාශීන් පහෙන්
අපිට පුළුවන් පුතේ චලිත සමීකරණ කියන ඒවා ලබා ගන්න. මම කියවා චලිත සමීකරණ ප්‍රධාන වශයෙන් වර්ග 4ක් තියෙනවා. අපි පළවෙනි සමීකරණය ලබා ගන්න පුතේ ඔන්න බලන්න. අය වගේ මට කිය යුතුයි මේ චලිත සමීකරණ වලට ලස්සන නමක් තියෙනවා. තවත්. ඒක තමයි චලිත සමීකරණ වලට අපි කියනවා පුතේ ප්‍රගතික සමීකරණ කියලා. ප්‍රගතික සමීකරණ කියලා කියන්නේ මේ චලිත සමීකරණ වලටමයි. හරි. මෙන්න බලන්න මුල්ම සමීකරණය මම ගන්නේ ත්වරණයේ අර්ථ දැක්වීමෙන්. ත්වරණයේ අර්ථ දැක්වීම. ත්වරණය අපි අර්ථ දක්වන්නේ පුතේ ප්‍රවේග වැඩිවීම. ප්‍රවේග වැඩිවීම බෙදීම කාලය කියලා. ඔන්න පළවෙනි සමීකරණය ගන්න විදිහ අංක 1 ලබා ගන්න විදිහ. ප්‍රවේග වැඩිවීම බෙදීම කාලය. වැඩි වෙච්ච ප්‍රමාණයක් හොයන්නේ අවසාන ප්‍රමාණය මුල් ප්‍රමාණය අඩු කරලා. හරිනේ? අවසාන ප්‍රමාණය මුල් ප්‍රමාණය අඩු කරනවා. එතකොට තමයි වැඩි වෙලා තියෙන ප්‍රමාණය හොයන්නේ. හරිනේ? එතකොට අපිට පුළුවන් පුතේ මේ ප්‍රවේග වැඩිවීම ලියන්න. ත්වරණයට අපි A කියලා ලියමු. ප්‍රවේග වැඩිවීම ලියන්න පුළුවන්. v ඍණ u බෙදනවා A සඳහා ගත වන කාලයෙන් t ගෙන්. හරස් ගුණිතය දැම්මහම AT සමානයි v ඍණ u. අපි ඍණ u පදය මෙහාට ගෙනාවහම u ධන AT සමානයි v. පැති දෙක මාරු කරගත්තොත් v සමාන u ධන AT කියලා මෙන්න සමීකරණයක් අපට ලැබෙනවා. මේක තමයි පළවෙනි ප්‍රගතික සමීකරණය. එහෙම නැත්නම් පළවෙනි චලිත සමීකරණය. හරිනේ? right. ඊළඟ අංක 2. මේක අපිට ගන්න පුළුවන් අංක 2. මධ්‍යක ප්‍රවේගයේ අර්ථ දැක්වීම. මධ්‍යක ප්‍රවේගයේ අර්ථ දැක්වීම. මධ්‍යක ප්‍රවේගය කියන්නේ මැද වේගය කියන එකනේ පුතේ. මේ මැද වේගය හොයාගන්න පුළුවන් අපට. එයා චලිත වන මුළු දුර කාලයෙන් බෙදුවනම් මැද වේගයක් හොයාගන්න පුළුවන් වේගයක්. ඒ වගේම මේ මධ්‍යක ප්‍රවේගය හොයාගන්න තව ක්‍රමයක් තියෙනවා. මධ්‍යක ප්‍රවේගය සමානයි දෙපැත්තේ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවාමත් මධ්‍යක ප්‍රවේගය ගන්න පුළුවන්. දෙපැත්තේ ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදපු ගමන් මධ්‍යක ප්‍රවේගය ගන්න පුළුවන්. දැන් අපි ඔය දෙන්න සමාන කරගත්තොත් s බෙදීම t සමාන වෙනවා u ධන v බෙදීම දෙකට. අපි t ගෙන් ಗುಣ කරගත්තොත් s සමානයි u ධන v බෙදීම දෙක වතාවක් t. මෙන්න දෙවෙනි චලිත සමීකරණය. එහෙම නැත්නම් දෙවෙනි ප්‍රගතික සමීකරණය. ඔක තමයි දෙවෙනි චලිත සමීකරණය. එහෙම නැත්නම් දෙවෙනි ප්‍රගතික සමීකරණය. දැන් පුතේ අපි මේ සමීකරණ දෙක පාවිච්චි කරලා ඉතිරි සමීකරණ දෙක අපට ගන්න පුළුවන්. හරිනේ? right. අපි මෙහෙම චූටි නෝට් එකක් ලියමු. ලියන්න චලිත සමීකරණ මාතෘකාව. චලිත සමීකරණ කියලා ලියන්න මාතෘකාව. ඒක අපි ලියලා තියෙනවා චලිත සමීකරණ කියන්නේ ප්‍රගතික සමීකරණේ ඔක්කොම කියලා. ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම u ආරම්භක වේගයකින් චලිත වන වස්තුවක් u ආරම්භක වේගයෙන් චලිත වන වස්තුවක් සිම්පල් a ත්වරණයකට ලක්ව t කාලයක් තුල S නම් විස්ථාපනයක් ලබා ගන්නේ යයි සිතමු. S නම් විස්ථාපනයක් ලබා ගන්නේ යයි සිතමු. එවිට අංශුවේ ප්‍රවේගය v ලෙස ගනිමු. ඒ කියන්නේ විස්ථාපනය ගත්තයින් පස්සේ අංශුවේ වේගය නැත්නම් අවසන් වේගය v ලෙස ගනිමු. right. පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ සරල රේඛාව ඇඳලා
මේ සරල රේඛාවේ ආරම්භක වේගය u කියලා ලකුණු කරගන්න. ඊළඟ මෙයාගේ අවසාන වේගය v කියලා ලකුණු කරගන්න. මෙයා යන ත්වරණය සිම්පල් a කියලා ගන්න. කාලය t කියලා ගන්න. මෙයාගේ විස්ථාපනය s කියලා ගන්න. ඊට පස්සේ මේ පද ටික ලියන්න. මේ පද ටික ලියන්න. u කියන්නේ ආරම්භක ප්‍රවේගය. v කියලා කියන්නේ අවසාන ප්‍රවේගය. a කියන්නේ ත්වරණය. t සමාන වෙනවා කාලයට. s සමාන වෙනවා විස්ථාපනයට. right. එහෙනම් අපි අංක 1 දාලා ලියමු. ත්වරණය සමානයි ප්‍රවේග වැඩිවීම බෙදීම කාලය. ත්වරණයට a කියලා දාන්න. ප්‍රවේග වැඩිවීමට v ඍණ u කියලා පාවිච්චි කරන්න. බෙදීම t. හරස් ගුණිතය දැම්මහම at සමානයි v ඍණ u වෙනවා. අපි ඍණ u පදය මෙහාට ගෙනාවහම u ධන at සමානයි v වෙනවා. එහෙනම් පැති දෙක මාරු කරගත්තොත් v සමාන u ධන at කියලා අපිට පළවෙනි සමීකරණය ලැබෙනවා. එහෙනම් මේක කොටු කරගන්න මේ තමයි සරල රේඛීය චලිතය අපට මුණ ගැහෙන පළවෙනි චලිත සමීකරණය v සමානයි u ධන at. v සමානයි u ධන at. right. ඊළඟ අපි දෙවෙනි එකට එමු. අංක 2. ඒක ලියන්න පුතේ මධ්‍යක ප්‍රවේගය. මධ්‍යක ප්‍රවේගය සමානයි s බෙදීම t. ඊළඟ මධ්‍යක ප්‍රවේගය සමානයි u ධන v බෙදීම 2. එන s බෙදීම t සමාන වෙනවා u ධන v බෙදීම 2ට. එන s සමාන වෙනවා u ධන v බෙදීම 2 වතාවක් t ට. ඔන්න දෙවෙනි සමීකරණය. ඕක තමයි දෙවෙනි සමීකරණය. පුතේ අපිට පුළුවන් තුන්වෙනි සමීකරණය ඊට පස්සේ ගන්න මෙන්න මෙහෙම. තුන්වෙනි සමීකරණය ගන්න පුළුවන්. ඒක අපි ගන්නේ මෙන්න මේ භාවිතා කරපු සමීකරණ දෙක පාවිච්චි කරලා. මෙන්න අංක 3 ගන්න විදිහ. මධ්‍යක වේගයේ ඇසුරෙන් අපි ගත්තා s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t කියලා. ඔන්න අංක 3 සමීකරණය ඔප්පු කරන විදිහ බලා ගන්නත්. නමුත් අපි දන්නවා මෙන්න v සමාන u ධන at. එම නිසා s කියන එක අපට ගන්න පුළුවන් u ධන v කියන තැනටත් මම දානවා පුතේ u ධන at බෙදීම 2 වතාවක් t. දැන් ඕගොල්ලන්ට එනවා s සමානයි. දැන් ඔයාලට එනවා s සමානයි. මෙයා ලියන්න 2ක් u ධන at බෙදීම 2 වතාවක් t. වරහන් ඉවත් කරොත් s සමානයි 2ක් ut බෙදීම 2 ධන at වර්ග බෙදීම 2. පුතේ මම මේ දෙකෙන් දෙන්නම් බෙදුවා. ප්‍රශ්නයක් නැහැනේ. ඒතර මෙතන දෙකට දෙක සුළු වෙලා යනවා. දැන් ඔයාලට එනවා s සමානයි ut ධන භාගයක් at වර්ග කියලා. s සමාන ut ධන භාගයක් at වර්ග. ඔය තමයි. හරිනේ? මේක තමයි ඊළඟ සමීකරණය වෙන්නේ. s සමාන ut ධන භාගයක් at වර්ග අපි චලිතේ භාවිතා කරන වැඩිපුරම භාවිතා කරන සමීකරණය. ඊළඟ හතරවෙනි සූත්‍රය අපිට ගන්න පුළුවන් පුතේ මෙහෙම. අංක 4. ඒකෙත් s සමානයි u ධන v බෙදීම 2 වතාවක් t. නමුත් අපට පුළුවන්
v සමානයි u ධන at කියලා ගන්න. u අකුර මෙහාට ගත්තාම v ඍණ u බෙදීම a සමාන වෙනවා t ට. ඔන්න එතනින් අපි කාලය තනි කරනවා. දැන් අපි මේ තනි කරපු කාලය අපිට පුළුවන් අතෙන්ට ආදේශ කරගන්න. තනි කරපු කාලය ආදේශ කරගත්තාම s සමානයි මේ බලා ගන්න පුතේ u ධන v බෙදීම දෙක වතාවක් t කියලා කියන්නේ v ඍණ u බෙදීම a. හරියට මේ තියෙන්නේ භාග සංඛ්‍යා දෙකක් ගුණ කරන්න වගේ. මේ දෙන්න ගුණ කරාම මෙන්න s කියන එක්කෙනා අපට එනවා. u ධන v ලවයන් දෙක වෙනම ගුණ වෙනවා. මෙයා v ඍණ u බෙදීම හරයන් දෙක වෙනම ගුණ වෙනවා 2යි. හරස් ගුණිතය දැම්මොත් 2 as සමානයි u ධන v u ඍණ v v ධන u v ඍණ u වරහන් ඉවත් කරගත්තොත් v වර්ග ඍණ u වර්ග. ඍණ u වර්ගය මෙහා පැත්තට ගෙනාවා. ඒතර 2 as ධන u වර්ග සමාන වෙනවා v වර්ගයට. මම පැති දෙක මාරු කරගන්නම්. ඒතර v වර්ගය සමානයි. right v වර්ගය සමානයි. u වර්ග ධන 2 as කියලා සමීකරණයක් අපිට මෙන්න මේ විදිහට ලැබෙනවා. v වර්ගය සමානයි u වර්ග ධන 2 as. right. ඔය තමයි පුතේ චලිත සමීකරණ ටික. හොඳයි අපි ඉක්මනින් ඔය ටික ලියාගමු. හතරවෙනි සමීකරණයට ටක් ගාලා ලියාගන්න. හරිද? right. හොඳයි එහෙනම් අපි ඊළඟට එමු පාඩමේ වැදගත්ම මාතෘකාව. චලිත සමීකරණ චලිත ප්‍රස්ථාර. ඒ අර්ථය ලියන්න මෙහෙම. සරල රේඛීය චලිතයක යෙදෙන ඕනෑම අංශුවක චලිත ස්වභාවය ප්‍රස්ථාරයකින් නිරූපණය කළ හැක. මෙය චලිත ප්‍රස්ථාරයක් ලෙස හඳුන්වයි. ඊළඟ වෙනම ඡේදයකින් අපි ලියමු. චලිත ප්‍රස්ථාර ප්‍රධාන ආකාර නැත්නම් ප්‍රධාන වර්ග දෙකකි. එක විස්ථාපන කාල ප්‍රස්ථාර. දෙක ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා කියලා අපි දන්නවා දැන්. පළවෙනි එක
විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර. දෙවෙනි එක ප්‍රවේග කාල ප්‍රස්ථාර. දෙවෙනි එක ප්‍රවේග කාල ප්‍රස්ථාර. හොඳයි ඒ යටතේ අනුමාත්‍රිකාවක් ලියමු අපි. විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර. විස්ථාපන කාල ප්‍රස්ථාර. කාලය සමග විස්ථාපනයේ සිදුවන වෙනස් වීම ලකුණු කිරීම සඳහා කාලය සමග විස්ථාපනයේ සිදුවන වෙනස් වීම ලකුණු කිරීම සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය භාවිතා කරයි. කාලය සමග විස්ථාපනයේ සිදුවන වෙනස් වීම ලකුණු කිරීම සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාරය භාවිතා කරයි. විස්ථාපන කාල ප්‍රස්ථාරය භාවිතා කරයි. තරු ලකුණක් දාලා ලියන්න වැදගත් මේක මේ ගණන් හදන්න අපි ගන්න. ලියන්න මෙහෙම. විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් එහි ප්‍රවේගය ලැබේ. මෙන්න බලන්න පුතේ. මේ කෝණය අපි තීටා කියලා ගමු. එතකොට මේ ප්‍රස්ථාරයේ කුඩා කොටසක් අපි මේ විදිහට ගත්තොත් මෙතන මෙන්න මේ විදිහට මම ලම්බකයක් නිර්මාණය කරනවා. මෙන්න මේ විදිහට ලම්බයක් නිර්මාණය කරනවා. මේ කෝණය තීටා වෙද්දි මේ කෝණයක් තීටා වෙනවා. එතකොට මෙන්න මේ දුර අපිට ඩෙල්ටා S විදිහට ගන්න පුළුවන්. මේ ටික ඩෙල්ටා T විදිහට පාවිච්චි කරන්න පුළුවන්. කාල වෙනසක් නේ. එහෙනම් අපිට පුළුවන් පුතේ මෙයාගේ අනුක්‍රමණය කියන එක ලියන්න. අනුක්‍රමණය සමාන වෙනවා. tan θට. අනුක්‍රමණය සමාන tan θ. අපි හැමෝම දන්නවා පුතේ මේ tan θ කියලා කියන්නේ ඩෙල්ටා S බෙදීම එහෙම නැත්නම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය විස්ථාපනය බෙදීම කාලයක්. අන්න එහෙනම් විස්ථාපනය බෙදීම කාලයක් කියලා කියන්නේ පුතේ ප්‍රවේගයක්. අන්න එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා එහි ප්‍රවේගයට. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමාන වෙනවා ප්‍රවේගයට. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ප්‍රවේගයට. right. අපි ටක් ගාලා මේ ටික ලකුණු කරගමු. විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ප්‍රවේගය. හරි නේද පුතේ? right. ඉක්මනින් ওই ටික සඳහන් කරගමු.
හොඳයි ඊට පස්සේ අපි ලියමු මෙහෙම. ඊට පස්සේ මෙහෙම ලියමු. වස්තුවක සිදුවිය හැකි චලිත අවස්ථා කීපයක්. වස්තුවක සිදුවිය හැකි චලිත අවස්ථා කීපයක්. පහත ආකාරයට විස්ථාපන කාල ප්‍රස්ථාරයක වස්තුවක සිදුවිය හැකි චලිත අවස්ථා කීපයක් පහත ආකාරයට විස්ථාපන කාල ප්‍රස්ථාරයක ලකුණු කළ හැක. විස්ථාපනය කාලය. දැන් බලන්න මෙතන තියෙනවා O. එතකොට මේ තියෙන රේඛා ඛණ්ඩය අපි ගත්තොත් මම ඒක OA කියලා ගන්නවා. ඊට පස්සේ මේ විදිහේ රේඛා ඛණ්ඩයක් මම ගන්නම් OB කියලා. ඊට පස්සේ මේ විදිහේ රේඛා ඛණ්ඩයක් මම ගන්නවා. ඒක OC. ඊට පස්සේ මේ විදිහේ රේඛා ඛණ්ඩයක් ගන්නවා. වක්‍රයක්. ඒක මම ගන්නම් D. ඊළඟ මේ අතර වක්‍රය ගන්නවා. මෙතන E. right. ඔන්න ඔය විදිහට කොටස් පහක් අපි ගත්තොත් පුතේ. ඇත්තටම මේ වක්‍ර කොටස් හඳුනා ගමු. නමුත් ගණන් හදන්න වක්‍ර කොටස් අදාළ වෙන්නේ නැහැ, අවශ්‍ය වෙන්නේ නැහැ. OA ගෙන් නිරූපණය වෙනවා. බලන්න පුතේ විස්ථාපනීය බිඳුවයි. විස්ථාපනයේ බිඳුවයි කියන්නේ මනුස්සයා ගිහිල්ලා නැහැ, කාලය ගත වෙලා නේද? ඒ වස්තුව ගිහිල්ලා නැහැ. එහෙනම් විස්ථාපනය බිඳුවක් නම් හරිනේ, විස්ථාපනයේ බිඳුවක් නම් ආරම්භක නිසලතාවය මේ තියෙන්නේ ආරම්භක නිසලතාවය. ආරම්භක නිසලතාවය. ඊට පස්සේ අපිට පුළුවන් AB ගෙන් නිරූපණය වෙන කෙනා හොයාගන්න. AB ගෙන් නිරූපණය වෙන කෙනා. AB ගේ තියෙන පුතේ ඒකාකාර අනුක්‍රමණයක් තියෙන සරල රේඛාවක්. ඒකාකාර අනුක්‍රමණයක් තියෙන සරල රේඛාවක්. අනුක්‍රමණය කියන්නේ ප්‍රවේගය. එහෙනම් පුතේ AB ගෙන් නිරූපණය වෙන්නේ ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. ඊළඟ BC ගේ වෙලා තියෙන්නේ යම් චලිතයකට පස්සේ එක විස්ථාපනයක රැඳිලා ඉන්නවා. විස්ථාපනය වැඩිවීමක් වෙන්නේ නැහැ. එහෙනම් චලිතයකට පස්සේ එක තැන නතර වෙලා චලිතයකට පසු නිසලතාවය. මේ තියෙන්නේ යම් චලිතයකට පසු නිසලතාවය. පසු නිසලතාවය. ඊට පස්සේ අපිට පුළුවන් CD ගෙන් නිරූපණය වෙන කෙනා ගන්න. CD ගේ වෙන්නේ පුතේ බලන්න මෙන්න මේ අතට යන වක්‍රයක් CD ගේ තියෙන්නේ. එතකොට කෝණය මේ එන්න වැඩි වෙනවා මේ. කෝණය එන්න වැඩි වෙනවා. කෝණය එන්න වැඩි වෙද්දී එහි tan අගය වැඩි වෙනවා. tan අගය වැඩි වෙද්දී අනුක්‍රමණය වැඩි වෙනවා. අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ත්වරණයක්. අන්න එහෙනම් CD ගෙන් නිරූපණය වෙන්නේ ත්වරණයක්. ත්වරණය. ඊළඟ DE ගෙන්. DE ගෙ වෙන්නේ
කෝණය එන්න එන්න අඩු වෙනවා. කෝණය එන්න එන්න අඩු වෙනවා. කෝණය අඩු වෙද්දී tan අගය අඩු වෙනවා. tan අගය අඩු වෙද්දී අනුක්‍රමණය අඩු වෙනවා. අනුක්‍රමණය අඩු වෙද්දී ප්‍රවේගය අඩු වෙනවා. ඒ කියන්නේ මන්දනය. මන්දනය. right. ටක් ගාලා අපි ওই ටික සඳහන් කරගමු. ටක් ගාලා ওই ටික සඳහන් කරගමු. හොඳයි ඊළඟට අපට කරන්න ඉතුරු වෙන්නේ පුතේ විස්ථාපන කාල ප්‍රස්ථාරවල ගැටලු විසඳීම විස්ථාපන කාල ප්‍රස්ථාරවල ගැටලු විසඳීම සහ ප්‍රවේග කාල ප්‍රස්ථාර පිළිබඳ අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගමු. හරි? right.